අද සිට අපි අර සාමාන්‍ය ගීත විචාරය කියන එකෙන් පොඩ්ඩක් මන් තීරුවක් මාරු වෙනවා. නවකතාව. ඇත්තටම නූතන සමාජයේ තරුණ පරපුර නවකතා කියවනවද? කියවනවා. ඊටම අතලොස්සක්. ඇත්තටම මේ අපි වර්තමානයේ දකින බොහෝ දේවල් මීට අවුරුදු 100 ගානකට පෙර සිට නවකතාවල කියලා තිබ්බා. ආදරය කියලා කියන්නේ අයිති කරගන්නවට නෙමෙයි, පරිත්‍යාග කරනවට. මෙහෙම කියන්නේ නූතන ලේඛකෙක් නෙමෙයි, අපේ පැරණිම ලේඛකෙක් මාටින් වික්‍රමසිංහ මහතා. එතුමා ලියනවා විරාගය කියලා ලස්සන නවකතාවක්. විරාගයේ අරවින්දගේ තාත්තා වෙද මහත්තයෙක්. තාත්තට ඕනේ අරවින්දව වෛද්‍යවරයෙක් කරන්න. හැබැයි ඒ අරවින්දගේ සිහිනය බිඳෙන්නේ අරවින්ද අධ්‍යාපනය ලබමින් සිටින අතර එපියා මිය යනවා. ඊට පස්සේ අරවින්ද හරියට බාගෙට කපපු කැටේවක් වගේ. ඔහු සරෝජනී කියලා ගැහණු ළමෙක්ට ආදරය කරනවා. සරෝජනී ආදරය නැමැති සිහින මායාවේ ජීවත් වෙන්නේ. ඇයි ඉන්නේ ෆැන්ටසි එක. ඈ කියනවා අරවින්දට ඔයා ලබලා තියෙන අධ්‍යාපන සුදුසුකම් වලින් ඔයා යන ලිපිකරු රැකියාවකට. අපි මෙන්න මේ ගානෙන් ගියක් කොළියට ගමු. අපි මේ ගානෙන් කෑම කමු. අපි මේ ගාන ඉතුරු කරමු. කිව්වහම අරවින්ද දන්නවා ඒක ප්‍රායෝගික නෑ. ඔහු ක්‍රමක්‍රමයෙන් සරෝජනීව මග අරිනවා. අරවින්දට පේනවා වෙනත් ධනවත් තරුණයෙක් බලදාස කියලා සරෝජනීට ආකර්ෂණය වෙනවා. අරවින්ද ක්‍රමක්‍රමයෙන් මේක නවකතාවක් නිසා මේක දීර්ඝයි විස්තරාත්මකයි. අරවින්ද ඊටම සූක්ෂම ලෙස සරෝජනීටයි බලදාසටයි විවාහ වෙන්න ඉඩ සලස්සනවා. ආදරේ නැතුව නෙමෙයි. ආදරේ නිසා තමයි මේක කළේ. ඇයි? ඈට ආදරේ නම් ඈට හොඳ ජීවිතයක් දෙන්න ඕනේ. හැබැයි අරවින්ද ආත්මීයව විඳෙව්වා. ඔහු කාමරයක් ඇතුළට වෙලා පොත් කියවන්න පටන් ගත්තා. විවිධ පරීක්ෂණ කරන්න පටන් ගත්තා. තරුණ වියේදීම අරවින්ද කොච්චර ආධ්‍යාත්මික මරණයකට ගොදුරුනාද කියලා හිතන්න. තරුණ වියේදී අවුරුදු 28ක් වගේ වයසේදී අරවින්ද ලංසභාගය හැදෙනවා. අරවින්ද මිය යනවා. එයා අරන් හදාගත්තු ගෑනු ළමෙක් තමයි යාට පස්සේ සලකන්නේ. ඒ දරුකමට හදාගත්තු කෙනෙක්. මිනිස්සු ඒකට කතා කියුවා. ඉතින් අපේ ලංකාව කියන්නේ කතා කියන රටක්නේ. එතකොට මේ අරවින්ද මිය ගියාට පස්සේ අර සරෝජනී බලදාසයි අරවින්දලා ගෙදර ආවහම අරවින්ද කාමරේ ඉඳන් ලියපු පොතක් හමු වෙනවා. ඒක තමයි විරාගය. හරිද? එතකොට මේ අන්තර්ගතයටම ගැලපෙන ගීතයක්. මේක තමයි කලාව කියන එක, සාහිත්‍ය කියන එක සර්වකාලීනයි කියලා මම කියන්නේ. නූතන තරුණේ ගායනා කරපු ගීතයක් මට හමු වුණා. නෙලා ගැනුමට නොහැකි රූපත අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක එරකිරීමය. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. අයිති කරගන්න බැරි වුණාට ආදරේ අත්හරින්නේ නැහැ. ඒක සදාතනිකව ආත්මගත වෙලා තියෙනවා. බලා දුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය. හමු වෙන්නේ කතා කරන්නේ දුරින් දකින්නවා. හූල්ලන්නේවත් නැතුව සුසුම් පපුවේ හිර කරගන්නවා. ඒ ආත්මයට හරි වේදනාකාරයි. හැබැයි එයා කවදාවත් භෞතිකව Tamanට උරුම නැති දේ අයිති කරගන්න යන්නේ. ඇස්පනා පිට විඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීම පුරා විඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිතිවැරීමය. ඉතින් මේ ආදරය බොහෝ විට අහිමි වෙන්නේ එක්ක සමාජ හේතුවක් එක්ක ආර්ථික හේතුවක්. එතකොට ආදරේ නැති වෙන්නේ අස්පනා පිටයි එහෙම වුණාම. මේ ගීතේ ගායනා කරන හරි අපූර්වට අස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය. ඒ බිඳිච්ච හීනේ ගැන මුළු ලෝකයටම හොර රහසින් කල්පනා කර කර ඉන්නවා. එතකොට අපේ තුන්වෙනි පන්තියේ මිනිස්සු අපේ රටේ වැඩිම ජීවත් වෙන්නේ ඒ තරුණ තරුණියන් ගොඩක් වෙලාවට බිඳුණු ප්‍රේමයන් සහිත අය. ඒගොල්ලොන්ට තියෙන්නේ කල්පනා කරන එකයි විඳවන එකයි විතරයි. අස්පනා පිට බිඳුණු හීන හිත් පුරා විඳිනවා. ඒ වගේම සොඳුරු සයනක නිදිවරනවා. ඒ කියන්නේ සුව යහනක නිදන්න තරම් මානසික සහනයක් මානසික සුවයක් අස්වැසිල්ලක් නැහැ. බොහොම කාන්සියෙන් පාළුවෙන් අතීතය ආවර්ජනය කරමින් නිදිමරනවා. එතකොට මේ නිදිවරණ සෑම පැයකම ඔහු සිහිපත් කරන්නේ ඇය සිහිපත් කරන්නේ දැන් මේ හඬේ ඉන්නේ පිරිමි හඬක් කියන පෙම්වතියෙක් මේ ගීතයේ පෙම්වතෙක් නමුත් පෙම්වතියෙකුත් මේ දුකම විඳිනවා. ළඟ ඉඳන් ආදරෙන් නිමිනු පැරණි පෙම්වසුන් සිහිකිරීමය. පන පිටින් මුළු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීමය. ඔහු තවදුරටත් ඔහුගේ ආදරයේ මිහිර මෙනෙහි කළ අන්දම සිහිපත් කරනවා. ළඟ ඉඳන් ආදරයේ මිමිනු පැරණි පෙම්බස් සිහි කිරීමය. ඒ පැරණි පෙම්බස් සිහි කර කර ආත්ම තෘප්තියක් ලබනවා. ඒ සිහි කිරීම පමණයි තියෙන එකම සතුට. පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය. මෙන්න මේ අවසාන පේලි දෙක තමයි විරාගයත් එක්ක ගැලපෙන්නේ. පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය. මාර්ටින් වික්‍රමසිංහයන් රචනා කරපු විරාගයේ අරවින්දත් පන පිටින් මුළු සිරුර දන් දුන්නා. එකම හිතකට පෙම් කළා. අතීතයේ ලියවෙච්ච නවකතාවක් වර්තමානයේ ලියවෙච්ච ගීතයක් හා ගැලපෙන අන්දම අපූර්ව සහගතයි. මම ඔබට යෝජනා කරනවා කියවන්නත් පුරුදු වෙන්න. ඒක ජීවිතේ වෙනස් අත්දැකීමක් වෙයි. පපුවක ඉර කිරීමය.